රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. ජාතික ආරක්ෂාව තහවුරු කර ඇතැයි අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කරයි. තවත් කොරෝනා ආසාදිතයෝ 539 දෙනෙක්. කොරෝනා මර්ධන එන්නතෙන් කිසිදු පුද්ගලයෙකුට ආසාත්මිකතාවක් ඇති වී නැතැයි අනාවරණයක්. මතුගම ප්‍රදේශයක් හොදකලා බවින් නිදහස්. ක්‍රෝඩියා සිරනිකා ශාක්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් නිසි ක්‍රියාමාර්ග. පාරිභෝගිකයා සුරකමින් භාණ්ඩා සේවාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට පියවර. ජපානයේ ටෝකියෝවේ කොරෝනා අවදානම තවදුරටත් ඉහළ මට්ටමක. ජාතික සහ ජාත්‍යන්තර ඉලක්ක ජයගනිමින් ක්‍රීඩාව නැංවීමේ වැඩපිළිවෙලක්. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බුද්ධිය ශක්තිමත් කර ඇතැයි අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. මහජන ආරක්ෂක කමිටු දිවයින පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම ජාතික ගුවන්විදුලියට සඳහන් කළේය. මම දැන් මහජන ආරක්ෂක කමිටු කියලා ඇදුවා දැන් කොළඹ. ඒක හිතානින්ද වෙනකොට මුළු දිවයින පුරාම මහජන ආරක්ෂක කමිටු හදනවා. ඒ මහජන ආරක්ෂක කමිටුවේ පොලිස් නිලධාරියෙක් අනිවාර්යයෙන්ම සිටිනවා. එතකොට ඒ අනුව පුළුවන් පොලිසියත් එක්ක ඊටාම කඩිනමින් සංවේදනය කරන්න. එතකොට ඒ ගමේ ඉන්න මහජන ආරක්ෂක කමිටුව දන්නවා කවුද ගමේ කුඩුකාරයා, කවුද කස්සිපු විකුණන්නේ, කවුද ළමා අපචාරකයා. ඉතින් එතකොට ගමට අමුතු කෙනවනම් ඒ ගමේ අය දන්නවා. එතකොට ඒ ආකාරයෙන් අපිට පුළුවන් මෙව කරන්න. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 251 දෙනෙකු මේ වන විට රැඳවුම් නියෝග මත රක්ෂිත වන්දනා කරගත් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. නීතිපතිවරයාට පොලිසියෙන් ලබා දුන් වාර්තාවේ ඇත්තේ ත්‍රස්තවාදී කටයුතු, මනුෂ්‍ය ඝාතන හා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් 32 දෙනෙකුට අදාළ සාක්ෂි සහිත ලිපිගොනු බවද අමාත්‍ය සරත් වීරසේකර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. දැන් නීතිපතිතුමා අපිට කියලවලා තියෙනවා මේ අර අපි යවපු ලිපිගොනු 8 යම් යම් අඩුපාඩු තියෙනවා කියලා. ඒ කියන්නේ ඒවල තියෙන සමහර ප්‍රකාශ CD වලට අරගන්න කියලා. සමහර ප්‍රකාශවල තවදුරටත් ජනාධිපති කොමිසමේ තියෙන සාක්ෂි සමග සංසන්දනය කරන්න කියලා. අන්න ඒ වගේ දෙයක්. ඉතින් ඒක අප පුළුවන් තරම් ඉක්මනට හදලා යවනවා. ඊට පස්සේ තමයි නීතිපතිතුමා ඔවුන්ට විරුද්ධව නඩු දාන්න පටන් ගන්නෙ. කොරෝනා ආසාදිතයෝ 539 දෙනෙක් අද හඳුනාගෙන ඇති. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතව වෙති. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ හා බන්ධනාගාර කොයිට් පොකුරවල සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 67739 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 71750කි. තවත් ආසාදිතයෝ 6327 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. මේ වන විට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 65053ක් වේ. සිදුවී ඇති මරණ සංඛ්‍යාව 370කි. මේ අතර මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හොදකලා බවින් ඉවත් කර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි. කොවිඩ් මර්ධනය සඳහා රජය මගින් ලබා දෙන එන්නතෙන් මේ වන තෙක් කිසිදු පුද්ගලයෙකුට ආසාත්මිකතාවක් ඇති වී නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. එබැවින් එන්නත ලබා ගැනීමට මැලිකමක් දැක්වීමෙන් වළකින්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ වන විට පුද්ගලයන් 17199 දෙනෙක් සඳහා කොවිඩ් මර්ධනයට ලබා දී ඇත. වැඩිදුරට අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සාමාන්‍යයෙන් එන්නතක් ලබා ගන්නා ඕනෑම කෙනෙකුට උණ ගැනීම, ඇඟපත රිදෙන එක, සමහරට ඇඟට අපහසුයක් දැනීම ස්වාභාවිකව ඕනෑම එන්නතක තියෙන දෙයක්. ඒ නිසා එවැනි දෙයක් අපි බරපතල ආබාධ හැටියට අපි ගණන් ගන්නේ නැහැ. නමුත් ඊට වඩා බරපතල අසාත්මිකතා ඇති වෙලා සමහර විට ජීවිතය උනත් මරණයෙන් කෙලවර වන්න පුළුවන් අතුරු ආබාධ ඇතිවීමේ ඉඩකඩක් ඕනෑම එන්නතක සුළු වශයෙන් හෝ තියෙන නිසා තමයි අපි හැම අවස්ථාවකම මේ අවශ්‍ය කරන මූලික හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය කරන පහසුකම් සපයලා තියෙන්නේ. නැතුව ඒ පහසුකම් යොදවලා තියෙන්නේ මේක නිතර සිද්ධ වෙන නිසා නෙවෙයි. ඒ නිසා මේ පහසුකම් සැපයීම හෝ ඒ අපි පහසුකම් ළඟ තබා ගැනීම මේ එන්නත නිසා බරපතල අතුරු ආබාධ ලැබීමක් ගැන එහෙම වෙනවාය කියන එකට කාරණයක් හැටියට අපි සැලකීම මම හිතනවා සුදුසු වන්නේ නැහැ.
ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ පිහිටි ක්‍රෝඩියා සෙලනිකා ශාඛ්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සතු බලතලානුගත හැකි සුදුසු පියවරගෙන ඇතැයි එම අධිකාරිය පවසයි. එහි සභාපති එස් අමරසිංහ මහතාගේ අස්සයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් මේ බව දන්වා ඇත. මධ්‍යම පරිසර අධිකාරියෙකු ජනවාරි මාස 5 වෙනිදා නිකුත් කළ ලිපියකින් මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇත්තේ ශාඛ්‍ය සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට යෝජිත ක්‍රමවේදය පිළිබඳව සවිස්තර වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියට ඉදිරිපත් කරන ලෙසයි. ශාඛ්‍ය සම්බන්ධයෙන් අදාළ ආයතන නිර්දේශවලට අරත්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මාර්ග සංවර්ධන අධිකාරිය සතු බවද එම ලිපියෙන් පෙන්වා දී තිබේ. අදාළ ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරියේ තාක්ෂණීය කමිටුවකින් ඇගයීමට ලක් කර තිබේ. එහි අවසන් නිගමන අනුව යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත දඹුල්ල කොටස ඉදිකිරීමට අදාළ පරිසර අනුමැතිය 2016 සැප්තැම්බර් 7 වෙනිදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇත. අපගල විමසීමකදී පේරාදනීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ වෛද්‍ය සෙල්මී ක්‍රිෂ්ණරාජ මහත්මිය පැවසුවේ මේ දැනටමත් සංරක්ෂණය කරමින් පවතින ශාක විශේෂයක් බවයි. එමෙන්ම මෙම ශාක දිවයින විවිධ ස්ථානවල පිහිටා ඇති බවද ඇය සඳහන් කළාය. මේ ක්‍රෝඩියා සයිලනිකා කියලා අපි හඳුනාගත්තේ 2019 එතන ඉඳන් අපි හරියටම පරිශන වෙනත් කටයුතු කරලා මේ පැල බෝ කරලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ නැවත වගාවක්කුත් අපිට කරන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ ආශ්‍රිත ඒ කියන්නේ සාමාන්‍ය මේ ගහ වැවෙන්නේ පහත් බිම්වල පහතරට තෙත් කලාපේ. එතකොට පහතරට තෙත් කලාපේ වෙන ලෑන්ඩ් බලලා අපිට ඕනනම් ඒ ගහ නැවත රෝපණය කරන්නත් පුළුවන්. ඒ හින්දා ක්‍රෝඩියා සයිලනිකා ඒක එකම ශාකයක් කියලා අපිට කියන්න බෑ. සාමාන්‍යයෙන් ඒක බාන්දවි මේ තර්ජනයකට ලක් වෙච්ච ශාකයක් වුණාට ඒ ශාකේ වෙනත් ඉන්ඩිවිජුවල් සහ වෙනත් විදිහට බෝ කරපු ගස් අපි ගාව තියෙන හින්දා ඒක අපිට විශේෂය මඳ වෙන්නේ නැහැ කියන අපිට සාමාන්‍යයෙන් තිර කරන්න පුළුවන්. ඒකේ වෙනත් ශාක තියෙනවා. ඒක අපිට සංරක්ෂණය කරන්නත් පුළුවන්. ඒක දැනටම උද්භිද උද්‍යානයෙන් සංරක්ෂණය කරලා තියෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් මහජන බැංකුව හඳුන්වා දෙන පරිණත විශ්‍රාම ණය විවිධ වමනාවන් සඳහා වැඩිහිටියන් වෙත පිදෙන ණය පහසුකමක්. යලිත් ප්‍රවෘත්ති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත අනුව පාලන මිල සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන කිහිපයක් අවලංගු කළ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 2016 2017 සහ 2020 යන වර්ෂයට අදාළ පාලන මිල සම්බන්ධයෙන් නිකුත් කර ඇති එම ගැසට් නිවේදන අවලංගු කිරීම ඔස්සේ පාරිභෝගිකයා ආරක්ෂා කරමින් භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය ඉහළ තත්ත්වයට රැගෙන යාමට හැකියාව ලැබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රමුඛ පුවතින් බලාපොරොත්තු වන්න. නව මහාධිකරණ මිනිසුරුවන් 12 දෙනෙකුට ජනාධිපති ලේකම් කාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටින් අද පෙරවරුවේ පත්විනි ප්‍රදානය කෙරිණි. දිසා මිනිසුරු අතිරේක දිසා මිනිසුරු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනේත්‍රාන් අනතුරු හැම වූ 12 දෙනෙක් මහාධිකරණ මිනිසුරුවන් ලෙස මෙහිදී පත්වීම් ලැබූහ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රයේ සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 107 වැන්න රුවන්වැල්ල යටන්වල ශ්‍රී වාලුකාරාම විහාරස්ථානයේදී හෙට පැවැත්වෙයි. විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඇත්තොය සුනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එය සිදු කෙරේ. රතන සූත්‍ර සජ්ජායනය පස්වරු 6:30 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සිටි FM සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ විසිරුවා හැරේ. මීළඟට ප්‍රමුඛ පුවත මහජන බැංකුව හඳුන්වා දෙන පරිණත විශ්‍රාම ණය විවිධ වමනාවන් සඳහා වැඩිහිටියන් වෙත පිදෙන ණය පහසුකමක්. මෙච්චර අඩු පොලියකට අපේම දරුවෝ වගේ අපට සැලකිල්ල. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. සෞභාග්‍ය දැක්ම අනුව දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම හා දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම පාරිභෝගික අධිකාරියේ වගකීම බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. මේ අතර ඉතිහාසයේ ප්‍රථම වරට අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් සඳහා ස්ථායී මිල ගණන් කැඳවීමේදී දේශීය නිෂ්පාදකීන් හා ඍජු ආනයනකරුවන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීම රජය සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව අතරමැදියන්ට ගෙවීම් සිදු නොකළ යුතු බවත්
සතියක් ඇතුළත එම මුදල් සැපයුම් කරනට ලබා දෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය. අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් සඳහා රජයේ ස්ථාවර මිලක් පසුගියදා ප්‍රකාශයට පත් කිරීමත් සමග සතොසතොක් ගවඩා ස්ථාන 9කින් ඒවා බෙදා හැරීමට පියවරගෙන ඇත. වැලිසර සතොස්තොක් ගවඩාවේ නිරීක්ෂණ චාරිකාවට අධික්‍රමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුර ගුණවර්ධන මහතා පැවසුවේ පාරිභෝගිකයාට ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීම රජයේ අරමුණු බවයි. මෙම ආර්ථික වැඩ පිළිවෙල දරාගත නොහැකි පක්ෂය අසත්‍ය ප්‍රචාර පතුරවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ත්‍රිකුණාමලය කොච්චවේලි ප්‍රාදේශීයකම් කොට්ටාශය ව්‍යාපාරිකයින්ට සහ විවිධ පුද්ගලයන්ට දීර්ඝකාලීන බදු සහන පදනමක් ලබා දී ඇති ඉඩම් වලින් රජයට අය යුතු රුපියල් කෝටි 34කට වැඩි මුදලක් ගෙවීම් පැහැර ඇතැයි අනාවරණය වෙයි. කොච්චවේලි ප්‍රාදේශීයකම් කොට්ටාශයේ කොඹුරුපිට නැගෙනහිර ඉරක්කණ්ඩි පාලම සලපේරු ආර පාරමාතර ප්‍රධාන මාර්ගය හා වෙරළ තීරයේ ඉඩම් භාවිතා කළ 7 දෙනෙක්ගෙන් රජයට අය යුතු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 17ක් බව මෙහිදී අනාවරණය වී තිබේ. ඉදිරියේදී රට පුරා මෙවැනි ගැටලු සොයා බලා එම මුදල් අය කර ගැනීමට හෝ එම ඉඩම් යලි රජයට අත්පත් කර ගැනීමට ක්‍රියා කරන බව ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටී. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ජපානයේ ටෝකියෝවේ කොරෝනා අවදානම් මට්ටම තවදුරටත් ඉහළා ගිය කැතැයි එරට විශේෂඥයෝ පවසති. දින 7ක නව ආසාදිත සංඛ්‍යාව ඔවුන්ගේ විශ්ලේෂණයට බඳුන් වී ඇත. කෙසේ වුවත් පසුගිය මාසයේ පැවති උච්චතම අගයට වඩා ආසාදිත සංඛ්‍යාවේ යම් පහළ යාමක් මේ වන විට දක්න නැති නමුත් එය තවමත් ඉහළා ගියක් පවතින බව විශේෂඥයෝ පෙන්වා දෙති. ජොන්සන් & ජොන්සන් සමාගම කොරෝනා මර්ධන එන්නත තායිලන්තයේ හදිසි භාවිතය සඳහා ලියාපදිංචි කිරීමට පියවරගෙන ඇත. එරට ආහාර හා ඖෂධ පාලන අධිකාරිය මේ බව නිවේදනය කර තිබේ. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පාසල්වල ක්‍රීඩා පිටි ප්‍රමිතිගත කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 320ක් වෙන් කර ඇත. දිවයිනේ සියලු අධ්‍යාපන කලාප අතරින් එක් කලාපයකට එක් පාසලක් ලෙස පාසල් 99ක් තෝරාගෙන ඒවායේ ක්‍රීඩා පිටි සුදුසු පරිදි සකස් කිරීම මෙහි අපේක්ෂාවයි. ක්‍රීඩාවට දරුවන් ආකර්ෂණය කර ගැනීමෙන් පාසල් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම මෙහි අරමුණයි. ක්‍රීඩා පුවත් ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ ඉලක්ක ගනිමින් මෙරට ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. පවතින සෞඛ්‍ය අභියෝග හමුවේ දිගු කාලීන මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙයි. මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා. මොකද අපි ජාතික මට්ටමේ ජයග්‍රහණ සහ ජාත්‍යන්තර ජයග්‍රහණ ඉලක්ක කරනකොට මතනේ දිගු කාලීනව ක්‍රීඩාව සඳහා දරුවෝ යොමු කිරීම ඉතාමත් කාලෝචිතයි. මෙවැනි සෞඛ්‍ය අභියෝගයක් තියෙන කාල සීමාවක ක්‍රියාශීලී තරුණ පිරිසක් දරු පිරිසක් අප තුළ අප සමාජයේ බිහි කළ යුතුයි කියන විශ්වාසය අපි ඉන්නවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක අපි කරපු සාකච්ඡාව තුළ එකක් ක්‍රීඩා පාසල් සංවර්ධනය වෙනවා. මේ වෙනකොට ක්‍රීඩා පාසල් 9ක නිවාසිකාගාර ඉදිරියෙන් පවතින බලාපොරොත්තු වෙනවා. මේ මාසෙ වෙනකොට ඒවායේ වැඩ ආරම්භ කරන්නත් මාස 8ක් 12ක් ඇතුළත ඒ සින්තරික් ලාවන පදවල වැඩ කටයුතු අවසන් කරන්නත්. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය එරට සමග ව්‍යාපාර කටයුතු බාධාවක් වී නැතැයි අවධාරණය කෙරෙයි.
මේ කුමන්ත්‍රණය එරට ආර්ථිකයට හා ව්‍යාපාරවලට හානියක් විය හැකි බව විශ්ලේෂකයින් අනාවැක පළ කර තිබෙනි. එරට ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොවේ. මෙරට ව්‍යාපාර 60කට සංඛ්‍යාවක් මියන්මාරයේ ඇත. එමෙන්ම එරට ඉහළම හෝටල් කළමනාකරණය කරන්නේද ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකි. මෙම කුමන්ත්‍රණය හේතුවෙන් ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක්ම මියන්මාරට එරෙහිව සම්බාධක පනවා තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරිකිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. යාපන දිස්ත්‍රික්කයේ බතික් රෙදිපිලි ජනප්‍රිය කරන හිමි වැඩසටහනක් ආරම්භයි. ඒ අනුව පොන්කුඩුතිය ප්‍රදේශයේ ස්ථාපිත කළ බතික් පුහුණු කිරීමේ සේවා මධ්‍යස්ථානය ඉක්ුද්දා අභිවෘද්ධ කෙරෙනි. බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ස්ථාපිත කිරීම වැඩසටහන යටතේ මෙයද ආරම්භ කර තිබේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහඬ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර ශ්‍රේකවලත් උදැසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල ජාතික ආරක්ෂාව තහවුරු කර ඇතැයි අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කරයි. තවත් කොරෝනා ආසාදිතයෝ 539 දෙනෙක්. කොරෝනා මර්ධන එන්නතෙන් කිසිදු පුද්ගලයෙකුට ආසාත්මිකතාවක් ඇති වෙන්නේ නැතැයි අනාවරණයක්. මතුගම ප්‍රදේශයක් හොදකලා බවින් නිදහස්. ක්‍රෝඩියා සිරනිකා ශාකය සම්බන්ධයෙන් මධ්‍යම පරිසරාධිකාරියෙන් නිසි ක්‍රියාමාර්ග. පාරිභෝගිකයා සුරකමින් බහන් හා සේවාවල ගුණාත්මක භාවය ඉහළට ගෙනීමට පියවර. ජපානයේ ටෝකියෝවේ කොරෝනා අවදානම තවදුරටත් ඉහළ මට්ටමක. ජාතික සහ ජාත්‍යන්තර ඉලක්ක කරගනිමින් ක්‍රීඩා වඩංගවීමේ වැඩපිළිවෙලක්. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න.